Hi guys, this is lecture number 1 and day 3. Before we start the class, let's go to the contents. So far we have talked about these topics. So we are in processor now. So under processor, we have already talked about control unit and arithmetic logic unit. So today onwards, we are going to talk about the registers, buses, cache and clock. අපි මේ වෙනකන් කතා කරලා තියෙනවා කම්පියුටර් එකක කෑලි ගැන. එතකොට ගිය සතිය වෙනකන් අපි කතා කරා processor එක ගැන. processor එකේ control unit එක කියන්නේ මොකද්ද? arithmetic and logic unit එක කියන්නේ මොකද්ද? මේ දෙකම අපි කතා කරා. control unit එකෙන් තමයි instructions පාලනය කරන්නේ. ඊට පස්සේ arithmetic and logic unit එකෙන් තමයි තාර්කිකමය දේවල් විසඳන්නේ කිව්වා. අද අපි කතා කරනවා registers කියන්නේ මොනවද කියලා. Hari. Registers are a type of computer memory used to quickly accept, store and transfer data and instructions that are being used immediately by the CPU. ඒ කියන්නේ අපි දන්නවා CPU එකකට අපි මේ instructions දෙනවනේ මොනවා හරි වැඩක් කරන්න. ඒ instructions දෙනකොට ඒ ලබා දෙන instructions తాවකාලිකව කබඩා කරලා තියාගන්නේ registers වල. ඒක ඇත්තටම මතකයක්. computer එකේ තියෙන memory එකක්. මිනිසුන්ට තියෙනවා වගේම කම්පියුටර් එකටත් තියෙන මතකයක් තමයි මේ registers කියලා. The registers used by the CPU are often termed as processor registers. CPU එකේ තියෙන මේ registers වලට අපි සාමාන්‍යයෙන් කියන්නේ processor registers කියලා. A processor register may hold an instruction, a storage address or any data such as bit sequence or individual characters. ඒ කියන්නේ මේකේ මේ register කියන එකේ රඳවා තියාගන්නේ මොනවා හරි අපි කරන්න ලබා දෙන instruction එකක් නැත්නම් උපදේශයක්. ඊට පස්සේ මොකක හරි ගබඩා කරලා තියෙන එකක address එකක් නැත්නම් මොනවාම හරි જાතියක data එකක් වෙන්න පුළුවන්. The computer needs processor registers for manipulating data and a register for holding a memory address. Processor එකට register එකක් අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යයි. හේතුව තමයි ඒකෙන් තමයි අපි ලබා දෙන instructions එහෙම නැත්නම් මොනවා හරි instructions ගබඩා කරලා තියෙන ස්ථානයක memory address එක මම කියවනේ මේක හරියටම මේ processor එකේ instructions ගබඩා වෙලා තියෙන නිකන් අර කුටීර වගේ මේ කියලා ඒ හැම එක කුටීරයකටම වෙන වෙනම address එකක් තියෙනවා. මෙන්න මේ එක boxes වල නැත්නම් මේ memory ගබඩා කරලා තියාගන්න මොනවා හරි data එහෙම නැත්නම් instructions ගබඩා කරලා තියාගන්න මේ memory location එකේ address එක register එකේ තමයි ගබඩා වෙලා තියාගන්න. ඒ කියන්නේ අපි හිතමු මෙහෙම මම දැන් කියනවා දෙක එකතු කිරීම 4. එතකොට මෙයා මේ දෙක කියන එකත් එක තැනක ගබඩා කරගන්නවා. එකතු කිරීම කියන එකත් එක තැනක ගබඩා කරගන්නවා. 4 කියන එකත් ගබඩා කරගන්නවා. එතකොට ඒ තුනම ගබඩා කරලා තියාගෙන processor එකට යවලා ඒන output එකත් ආපහු එයා ගබඩා කරලා තියාගන්න. මෙන්න මේවට තමයි අපි මේ registers කියලා කියන්නේ. The register held in the memory location is used to calculate the address of the next instruction after the execution of the current instruction is completed. Then instructions may execute කරන ගමන් ඒ කියන්නේ instructions එයා ක්‍රියාවට නංවන ගමන් අපි හිතමු දැන් instructions තියෙනවා 5ක් විතර. පළවෙනි instruction එක හරි. එයා දැන් execute කරා. ක්‍රියාත්මක කරා. ඊට පස්සේ තියෙන දෙවෙනි instruction එකේ memory address එකත් මේ register එකක ගබඩා වෙලා තියාගන්න. මේ තියෙන්නේ registers වර්ග. Data register, address register, accumulator, instruction register, program counter, temporary register, input register, output register. මේ ඔක්කොම registers වර්ග. එතකොට මේකේ තියෙනවා සාමාන්‍යයෙන් ඒක අපි හඳුන්වන නම් ඊට පස්සේ ඒක කොච්චර ප්‍රමාණයක data සහ instruction ගබඩා කරගන්න පුළුවන්ද කියන එක තමයි මේ number of bits කියන්නේ. ඒ වගේම මේ එක register වලින් කෙරෙන කාර්ය තමයි මේ ඉස්සරහින් දාලා තියෙන්නේ. අපි මේ එක register එක ගැන වෙනම ඉගෙන ගන්න. Registers are the most important component of CPU. ඒ කියන්නේ CPU එකක තියෙන ප්‍රධානතම සහ වැදගත්ම උපාංගයක් තමයි register එකක් කියලා කියන්නේ. Each register performs a specific function. එක registers
වලට දීලා තියෙන ක්‍රියාත්මක කරන්න පුළුවන් වැඩ විස්තරයක් තියෙනවා. ඒ කියන්නේ එක එක්කෙනාගෙන් කෙරෙන කාර්ය වෙනස්. memory address register නැත්නම් අපි කියනවා MAR කියලා. අපි බලමු මේ MAR කියන එකෙන් මොනවද වෙන්නේ කියලා. This register holds the address of memory where CPU wants to read or write data. CPU එක read කරන නැත්නම් write කරන. ඒ කියන්නේ අපි දැන් ලබා දෙන input එකක් හෝ වේවා output එකක් හෝ වේවා ඒගොල්ලන්ගේ address සියල්ලම රඳවා තියාගන්න මේ memory address register කියන එකේ. When CPU wants to store some data in the memory or reads the data from the memory, it places the address of the required memory location in MAR. දැන් අපි අර කලින් කිව්වා වගේ අපි මේ register එකක් අර්ථ දක්වනකොට කිව්වනේ එයාගේ instructions ගබඩා කරලා තියාගන්න register එකක කියලා. එතකොට මෙන්න මේ register මෙන්න මේ MAR කියන register එකේ තමයි සියලුම input එකක හෝ output එකක සියලුම මේ memory address රඳවා තබා ගන්න මෙන්න මේ memory address register කියන එක. නමේම තියෙනවනේ memory address register. register කියලා කියන්නේ ගබඩා කරලා තබා ගන්න memory එකක්. memory address. මොකක හරි input එකක හෝ output එකක address එකක් රඳවා තබා ගන්න මේ memory address register කියන තැන. දෙවැනි එක්කෙනා තමයි memory buffer register එක. This register holds the contents of data or instructions read from or written in memory. The content of instruction placed in this register are transferred to the instruction register while the content of data are transferred to the accumulator or IO register. ඒ කියන්නේ instruction register එකට යන්න කලින් accumulator නැත්නම් IO register කියන ඒවට යන්න කලින් මේ memory address රඳවා තියාගන්නේ මෙන්න මේ memory buffer register කියන එක. දැන් අපි ඉස්සෙල්ලාම කිව්වා memory address register කියන එකක් ගැන කතා කරානේ. memory address register එක ගාවම තියෙන එක තමයි මේ memory buffer register එක. In other words, you can say that this register is used to store data instructions coming from the memory or going to the memory. memory එකට යන හෝ එන data හෝ instructions රඳවා තියාගන්නේ මෙන්න මේ buffer එකේ. මෙයා නිකන් පොඩි අර මැදින් දාපු බාධකයක් වගේ එකක්. එතකොට මෙයාගේ තමයි රඳවා තබා ගන්නේ එක්ක memory එකට යන හෝ memory එකෙන් එන දේවල් data හෝ instructions රඳවා තබා ගන්නේ මෙන්න මෙතන buffer එකේ. IO address register. IO address register is used to specify the address of a particular IO device. IO කියලා කියන්නේ input output devices. input output කියවම දන්නවනේ මොනවද කියලා. අපි දත්ත ලබා දීම සඳහා පාවිච්චි කරන input devices ඊට පස්සේ ඒක process කරාට පස්සේ නැවත අපි ලබා ගැනීම සඳහා පාවිච්චි කරන්නේ output devices. එතකොට මේ IO address register එකක් කියලා කියන්නේ input output device එකක particular address එකක් මේ රඳවා තියාගන්නේ මේ IO address register එකේ. IO buffer register. IO buffer register is used to exchanging data between the IO module and the processor. processor එක සහ IO එක අතර data අරහෙට මෙහෙට ගමන් කරනකොට ඒවා රඳවා තියාගන්නේ මෙන්න මේ IO buffer register කියන එක. ඒතර හැම වෙලාවම මතක තියාගන්න මේ buffer කියන එකේ buffer කියන එක සම්බන්ධ වෙනවා එයාගේ කිට්ටුම තියෙන තවත් register එකකට. දැන් මේකේ නම් IO address register. දැන් කලින් එකේ නම් memory address register එකේ තියෙන buffer එක තමයි memory buffer register එක. IO address register එකේ තියෙන buffer එක තමයි IO buffer register එක. Program counter. Program counter register is also known as instruction pointer register. This register is used to store the address of the next instruction to be fetched for execution. අපි මොනවා හරි process කරනකොට ඒ process කරන්න ලබා දෙන set of instructions තියෙනවානේ එහෙම නැත්නම් program එකක් තියෙනවා නම් ඒ program එකේ ඊළඟට execute කරන්න තියෙන address එක තමයි මේ program counter කියන එකනාගේ රඳවලා තියාගන්නේ. When the instruction is fetched, the value of IP is incremented. ඒ කියන්නේ අපි හිතමු ඉස්සල්ලාම PC count එක program count එක 0යි කියලා හිතමුකෝ. එතකොට instructions තියෙනවා 5.
පළවෙනි instruction එක ගියපුවාම program count එක 1යි කියලා හැදෙනවා. ඊළඟ instruction එක ගියපුවාම 2යි කියලා හැදෙනවා. මෙන්න මේ විදිහට program count එක increase වෙනවා. Thus, this register always points or holds the address of next instruction to be fetched. ඊළඟට execute කරන්න තියෙන instruction එකේ විස්තරේ සම්පූර්ණයෙන්ම රඳවලා තියාගන්න මේ program count එකේ. Instruction register. Once an instruction is fetched from main memory, it is stored in the instruction register. Main memory එකේ තියෙන instructions fetch කරාට පස්සේ ලබාගත්තට පස්සේ එයාව රඳවලා තියාගන්නේ instruction register එකේ. The control unit takes instruction from this register. Control unit එක instructions ලබාගන්නේ මෙන්න මේ instruction register එකෙන්. මතකයිනේ අපි කිව්වා මොනවා හරිම දෙයක් process වෙනවා නම් instructions අපි ලබා දෙන්න ඕන නේද process වෙන්න. ඒ process වෙන්න ලබා දෙන instructions වලට මේ ඒ instructions රඳවලා තියාගන්නේ මේ IR එකේ තමයි. ඒ කියන්නේ කෙලින්ම control unit එකට අවශ්‍ය දේවල් සපයන්නේ මේ IR එක. The control unit takes instructions from this register, decodes and executes it by sending signals to the appropriate component of computer to carry out the task. මොනවා හරිම දෙයක් කරගන්න අවශ්‍ය සියලුම instructions control unit එකට ලබා දෙන්නේ IR එකේ මගින්. Accumulator register. The accumulator register is located inside the ALU. ඔන්න මතකයිනේ. අපි කිව්වා දැන් process එකේ කැලි දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන් CU එක සහ ALU එක. එතකොට CU එකට අවශ්‍ය instructions ලබා දෙන්නේ IR එකෙන්. එතකොට ALU එකට අවශ්‍ය instructions ලබා දෙන්නේ accumulator register එකෙන්. It is used during arithmetic and logical operations of ALU. මේක චුට්ටක් මතක තියාගන්න ලේසි. ALU කියන එක පටන් ගන්නෙ A අකුරෙන්නේ. accumulator register එක කියන එක පටන් ගන්නෙත් A අකුරෙන්. එතකොට මේ දෙකම එක තැන එකට සම්බන්ධව යන දෙන්නේ. The control unit stores data values fetched from main memory in the accumulator for arithmetic or logical operations. This register holds the initial data to be operated upon, the intermediate results, and the final result of operation. The final result is transferred to main memory through MBR. MBR can memory අපි ඉගෙන ගත්තා memory buffer register එක. එතකොට accumulator register එකේ තියෙන්නේ ALU එකට අවශ්‍ය instructions. ALU එකෙන් instructions අරගෙන යම් දෙයක් process කරාට පස්සේ නැවත ලබා දෙනවනේ මොනවා හරි output එකක්. මේ output එක රඳවලා තියාගන්න මේ memory buffer register කියන එකේ. ඒ කියන්නේ memory address register එකට යන්න කලින් memory buffer address එකෙන් තමයි මේ accumulator register එකෙන් ලබා දෙන දේවල් රඳවලා තියාගන්න. ඒ කියන්නේ මේ එක එක registers අතර සහ සම්බන්ධයක් තියෙනවා කියලා තේරෙන්න ඕන. accumulator register එකෙන් ALU එකේ තියෙන process ඔක්කොම process කරන්න තියෙන ඒවාට අවශ්‍ය details ලබා දෙනවා. නැත්නම් instructions ලබා දෙනවා. ඒ instructions ලබා දීලා ඒ process වෙන එක process වුණාට පස්සේ ලැබෙන output එක MBR එකේ මේ main memory එකට යන්න කලින් MBR එකේ නැත්නම් memory buffer register එකට තමයි යවන්නේ. ඒතර මේ accumulator register එකෙන් MBR එකට තමයි output එක යවන්නේ. Stack control register. A stack represents a set of memory blocks. Stack එකක් කියලා කියන්නේ එක පිට එක ගොඩ ගහලා තියෙන දෙයක්. නිකන් හිතන්නකො පොත් ගොඩක් තියෙනවා කියලා. පොත් එක උඩ එක තියෙනවා වගේ එකක් තමයි මේ stack එකක් කියලා කියන්නේ. ඒතර memory blocks කියලා කියන්නේ එකිනෙකට මේ ලං වෙලා තියෙන memories ගොඩක්. The data is stored in and retrieved from these blocks in an order. Stack එකක හැම වෙලාවෙම order එකකට තමයි අපි දේවල් ලබා ගන්න. ඒ කියන්නේ දැන් නිකන් හිතුවොත් පොත් ගොඩක් තියෙනවා කියලා. ඒ පොත්වල උඩම එක නැත්නම් යටම එකනේ අපි ගන්න ඕන. අපි ඉස්සෙල්ලාම කරන්නේ උඩම එක අයින් කරන එක. ඒක order එකකටයි වෙන්නේ. නැතු අපි මැදින් අරහෙන් මෙහෙන් අදින්නේ නැහැ. උඩ එකෙන් ඉඳන් තමයි පටන් ගන්න හැම වෙලාවෙම stack එකක. ඒතර මේ stack එකේ first in and last out මේ කියන්නේ FILO first in ඉස්සල්ලාම ආපු එක්කෙනා තමයි අන්තිමටම අයින් වෙන්නේ. First in and last out. The stack control register is used to manage the stacks in memory. The size of this register is 2 or 4 bytes. එතකොට මේ register එකේ size එක
bytes දෙකකට හෝ හතරකට සීමා වෙනවා. මෙයා තමයි processor එකකට එන instructions හරිය ගානට තියාගෙන out කරන එක කියන. ඒ කියන්නේ එකපාරකට එන්නේ එක දෙයක් නෙමෙයිනේ කම්පියුටර් එකකට කරන්න process කරන්න ගොඩක් දේවල් එකපාර එන්න පුළුවන්. ඒතර මෙයා තමා මොකක්ද ඉස්සෙල්ලාම එන්නේ ඊට පස්සේ මොකක්ද ඉස්සෙල්ලාම මේ process කරන්න ඕන ඒ හැම දෙයක්ම මේ details තියෙන මේ stack control register එකේ. මෙයාගේ ප්‍රමාණය 2 to 4 bytes වෙනවා. Flag register. The flag register is used to indicate occurrence of a certain condition during an operation of the CPU. It is a special purpose register with size 1 byte or 2 bytes. මෙයාගේ size එක 1 or 2 bytes වෙනවා. Each bit of the flag register constitutes a flag or alarm such that the bit value indicates if a specified condition was encountered while executing an instruction. අපි හිතමු මොකක් හරි instruction මේක හරියට alarm එකක් වගේ. මතක තියාගන්න මේ flag කියන එක alarm එකක් වගේ. මෙයා එච්චර ලොකු විශාලෙක් කෙනෙක් නෙමෙයි. bytes එක byte එකක් හෝ bytes දෙකක් වගේ විශාල වෙන්නේ. ඒතර මෙයා කරන්නේ මොකද්ද? Indicates of if a specified condition was encountered while executing an instruction. මොකක් හරි instruction එකක් execute කරනකොට ප්‍රශ්නයක් ආවොත් ඒ ප්‍රශ්නය ගැන දැනුම් දෙන්නේ මෙන්න මේ flag register එකෙන්. එයා හරියට alarm එකක් වගේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. මොනවාම හරි ඒ කියන්නේ CPU එක ඇතුලේ process වෙනකොට මේ instructions මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් එහෙම මේ flag එකෙන් නිකන් alarm එකක් වදිනවා වගේ මෙයා කියනවා මේකේ ප්‍රශ්නයක් තියෙනවා. මෙතන මෙයාගේ මොනවා හරි issue එකක් තියෙනවා. පොඩ්ඩක් ආපහු බලන්න. අන්න ඒ වගේ alarm එකක් දෙන්නේ මේ flag register එක. For example, if 0 value is put into an arithmetic register as a result of an arithmetic operation or a comparison, then the 0 flag will be raised by the CPU. Thus, the subsequent instruction can check this flag, and when a 0 flag is on, it can take an appropriate route in the algorithm. අපි මොකක් හරි එකක් මේ arithmetic and logic unit එකට දුන්නොත් එහෙම ඒ කියන්නේ arithmetic register එකට අපි මොනවා හරි එනවා නම් result එකක් නැත්නම් arithmetic operation එකක් ඊට පස්සේ මේ flag register එකෙන් බලනවා එයාගේ මොනවා හරි issue එකක් තියෙනවද කියලා. එහෙම issue එකක් තියෙනවා නම් එයා flag එක on කරනවා. එතකොට flag එක on කරපුවාම arithmetic register එකට පුළුවන් ඒ කියන්නේ මේතන මොකක් හරි issue එකක් තියෙනවා මම වෙන route එකක් පාවිච්චි කරනවා කියලා එයා වෙනමම ආපහු ඒ ප්‍රශ්නේ solve කරන්න පුළුවන් වෙනම ක්‍රමයක් හොයනවා. So that is why we need a flag register to make alarm. It acts like an alarm. So it can notify when there are issues in the arithmetic register. Right. එතකොට අපි බලමු දැන් මේ process කියන්නේ මොනවද කියලා. A computer processes and stores data as a series of electronic bits. අපි දැන් ඔය කොච්චර data කිව්වත් information කිව්වත් instructions කිව්වත් මේ කිසිම දෙයක් අපිට අල්ලන්නත් බෑ අපිට පේන්නෙත් නෑ. හරිද? මේවා ඇත්තටම electronic signals නේ. එක බිඳුව මේ තියෙන මේ series එකක් තමයි මේ instructions data එහෙම නැත්නම් මේ information කියලා කියන්නේ. These bits transferred internally within the circuit of the computer along electrical channels. මේවා ගමන් කරන්නේ computer එක ඇතුලේ තියෙන electrical channels වල. මේකත් හරියට බස් වගේ තමයි එක විදිහකට බැලුවම. බස් වලට යන මාර්ග ඕනිනේ. නේද? එතකොට ඒ අපි හිතමු ගමක් තියෙනවා කියලා ඒ ගම ඇතුලේ මිනිස්සුන්ට ගෙවල් වලට යන්න අරහෙට මෙහෙට යන්න පාරවල් තියෙනවා. ඒ පාරවල් හරහානේ මිනිස්සු යන තැනකට යන්නේ කඩේට යන්නේ පන්සලට යන්නේ ඕන තැනකට යන්නේ මේ මාර්ගයක් හරහා. ඒ වගේම කම්පියුටර් එකකට අවශ්‍ය වෙන information data එහෙම නැත්නම් instructions electrical signal එකක් විදිහට ගමන් කරන මාර්ගයක් තියෙනවා. ඒක circuit path එකක්. Each channel called a bus. මෙන්න මේ ගමන් කරන මේ signal ගමන් කරන මාර්ග වලට අපි කියනවා bus එකක් කියලා.
allows the various devices both inside and attached to the system unit to communicate with each other. ඇත්තටම මේ බස් එකකින් කරන්නේ මොකද්ද? එක එක units වලට නැත්නම් එක එක components වලට communicate කිරීමේ අවශ්‍යතාවය නැත්නම් communicate කරන්න chance එක ලබා දෙන එක තමයි මේ buses වලින් කරන්නේ. ඒතර බස් එකක් කියන්නේ simply මොකද්ද? electronic bits ගෙනියන්න computer එක ඇතුලේ තියෙන electrical channel එකකට. ඒක තමයි බස් එකක් කියන්නේ. හරිද? දැන් register එකක් කියන්නේ මොකද්ද? register එකේ තමයි information instructions මේ CPU එකට අවශ්‍ය instructions తాවකාලිකව ගබඩා කරලා තියාගන්නේ register එකක. ඒතර registers වර්ග 9ක් තියෙනවා. ඒ 9 ඔයගොල්ලෝ වෙන වෙනම බලා ගන්න ඕනේ. ඊට පස්සේ බස් එකක් කියලා කියන්නේ මොකද්ද? බස් එකක් කියලා කියන්නේ electronic bits ගෙනියන electrical channel එකකට. ඇයි අපිට බස් එකක් අවශ්‍ය? system unit එකේ සහ system unit එකට attach වෙලා තියෙන devices අතර communicate කරන්න තමයි බස් එකක් අවශ්‍ය. Just as vehicles travels on a highway to move from one destination to another, bits travel on a bus. අන්න හරි. දැන් මේ බස් එකක් කියලා කියන්නේ මාර්ගයනේ. ඒ මාර්ගේ යන්නේ මොනවද? ඒ යන්නේ bits, electrical signals. Buses are used to transfer bits from input devices to memory. ඒතර බස් එකකින් තමයි මේ input device එකක ඉඳලා memory එකකට bits transfer කරන්නේ. From memory to processor. memory එකේ ඉඳලා processor එකට transfer කරන්නේ. ඊට පස්සේ processor එකේ ඉඳලා ආපහු memory එකට transfer කරන්නේ. ආපහු memory එකේ ඉඳලා output and storage devices වලට transfer කරන්නේ. ඒ කියන්නේ simply අපි දැන් කිව්වා අපි processor එකකට instructions දෙනවා. ඒ මොනවා හරි දෙයක් කරගන්නනේ instructions දෙන්නේ. ඒ instructions දුන්නම ඒ කියන්නේ input device එකකින් අපි මොනවාම හරි දෙයක් ඒකට feed කරපුවාම data හෝ instructions දුන්නාට පස්සේ එයා CPU එකෙන් මොකද්ද කරන්නේ? register එකේ තියෙන instructions අරගෙන එයා ඒක process කරනවා. හරිද? ඒ process කරලා ආපහු නැවතත් register එකට අරගෙන යනවා. ඒ register එකෙන් ඒක රඳවා තියාගෙන එක්ක storage device එකට යනවා. එහෙම නැත්නම් output devices වලට යනවා. ඒක අපි කලින් ඉගෙන ගත්තා. හරිද? එතකොට මෙන්න බලන්න buses වලින් වෙන වැඩේ. ඒතර buses වලින් කරන කාර්යය තමයි අර bits එහෙම නැත්නම් electrical signals input device එකේ ඉඳලා memory එකට ගෙනියනවා. memory එකේ ඉඳලා processor එකට ගෙනියනවා. processor එකේ ඉඳලා ආපහු memory එකට ගෙනියනවා. ඒ processor එකේ ඉඳලා ආපහු memory එකට ගෙනියන්නේ ඒක process කරාට පස්සේ. And from memory to output or storage devices. ඊට පස්සේ memory එකේ ඉඳලා output නැත්නම් storage devices වලට අරන් යනවා. Buses consist of two parts, a data bus and an address bus. ඒ කියන්නේ මේ බස් එකේ කෑලි දෙකක් තියෙනවා. ඉස්සරහ කොටස තමයි data bus එක. ඊළඟ පිටිපස්සේ කොටස තියෙනවා address bus එක. නිකන් දැන් හිතාගන්න බස් එකක් තියෙනවා. ඒ බස් එකේ පළවෙනි කොටස තමයි data bus එක, ඊළඟ කොටස address bus එක. හරි. The data bus is used to transfer actual data and the address bus is used to transfer information about where the data should reside in memory. මොකද්ද මේ address එක කියලා කියන්නේ? දැන් අපි registers වලදී කතා කරානේ address ගැන. එතකොට මේ data bus එකක් කියලා කියන්නේ ඇත්තටම මේ bit එකක්නේ. එතකොට ඔන්න bit එක අරන් යන්නේ මෙන්න මේ මාර්ගයේ. එතකොට මේකේ කොටස් දෙක තියෙන්නේ. පළවෙනි කෑල්ල data bus එක, ඊළඟ කෑල්ල address bus එක. data bus එක කියලා කියන්නේ අර passenger එයා යන තැන මේ මොනවාද ගෙනියන්නේ කියන එක. හරිද? එයා තමයි data bus එක. ඊට පස්සේ address bus එක කියලා කියන්නේ එයා කොහෙටද යන්නේ කියන එක. අපිට කෙලින්ම කියන්න බෑනේ. දැන් මෙතන දැන් තියෙනවා input device එකේ ඉඳලා memory එකට යනවා කිව්වා. එහෙම නැත්නම් memory එකේ ඉඳන් processor එකට යනවා කිව්වා. processor එකේ ඉඳලා memory එකට ආයෙ නැත්නම් memory එකේ ඉඳලා output to storage devices. මේ තැන් ගොඩාක් තියෙනවනේ යන්න මේ බස් එකට. එතකොට ඒ බස් එක අරන් යන data bit එක. ඒ bit එක කොහෙටද යන්නේ කියන එකේ address එක තමයි දෙවෙනි කෑල්ලේ ගබඩා වෙන්නේ. එක්කෝ memory එකේ ඉඳලා processor එකටද, processor එකේ ඉඳලා memory එකටද, ඒ address එක තමයි දෙවෙනි කොටසේ රඳවා තබා ගන්න. So this is called a bus.
The size of a bus, called the bus width, determines the number of bits that the computer can transmit at one time. Bus එකේ size එක නැත්නම් bus එකේ width එක මගින් තීරණය වෙනවා කොච්චර bits ප්‍රමාණයක් එකපාර ගෙනියන්න පුළුවන්ද කියලා. For example, a 32-bit bus can transmit 32 bits at a time. නැත්නම් 32 bits කියලා කියන්නේ 4 bytes වලට. bit එකක් කියලා කියන්නේ 8ක්නේ. 8 වරක් 4 32යි. එතකොට එකපාරකට 32 bits අරන් යනවා කියලා කියන්නේ එයාට byte 4ක් එකපාරකට ගෙනියන්න පුළුවන්. ඒ කියන්නේ හරියට බස් එකක passengers ලා ගානක් තියෙනවනේ ගෙනියන්න. අපි හිතමු ලේලන්ඩ් එකක හරි නැත්නම් රෝසා බස් එකක හරි ගෙනියන්න පුළුවන් passengers ලා ගාන වෙනස්නේ. ඒ වගේම මේ බස් වලටත් size එකක් තියෙනවා. ඒක 32 වෙන්න පුළුවන් නැත්නම් 64 වෙන්න පුළුවන්. 64 බස් එකක 8 bytes ගෙනියන්න පුළුවන් එකපාරකට. The larger the number of bits handled by the bus, the faster the computer transfers data. අන්න තේරෙනවද? ඔයාගේ කම්පියුටර් එකේ වේගය තීරණය වෙන්න මේ බස් එකේ size එක අනිවාර්යෙන් බලපාන. එයාට පුළුවන් ගෙනියන්න 32 bit නම් එකපාරකට අපි හිතමු 64ක මේ output එකක් ගෙනියන්න තියෙනවා කියලා. 64 bit output එකක් ගෙනියන්න තියෙනවා නම් ඔයාගේ කම්පියුටර් එක 32 bit නම් එයා දෙපාරක් යන්න ඕනේ ඒක අරගෙන. but ඔයාගේ 64 bits නම් එයා යන්න ඕනේ එකපාරයි. තේරෙනවද? එතකොට මේ data transfer කරන්න data තැනින් තැනට ගමන් කරන්න යන කාලය තීරණය වෙන්නේ මේ බස් එකේ size එක අනුව. The larger the number of bits handled by the bus, the faster the computer transfers data. Most personal computers today use a 64-bit bus. අද කාලේ අපි පාවිච්චි කරන්නේ මේ 64-bit bus එක. A bus is a high-speed internal connection. Buses are used to send control signals and data between the processors and other components. ඒක අපි දැන් කලිනුත් කිව්වා. ඒකේ තියෙනවා buses වර්ග තුනක්. Address bus carries memory addresses from the processor to other components such as primary storage, input-output devices. The address bus is unidirectional. Unidirectional කියලා කියන්නේ එක පැත්තකටයි මේගොල්ලෝ යන්නේ. Address bus කියන ඒවා හැම වෙලාවෙම යන්නේ එක පැත්තකට. Data bus carries the data between the processor and other components. The data bus is bidirectional. Bi කියලා කියන්නේ දෙපැත්තටම. Bidirectional කියන්නේ දෙපැත්තටම යන්න පුළුවන්. Control bus carries control signals from the processor to the other components. The control bus also carries the clock's pulse. The control bus is unidirectional. එතකොට මතක තියාගන්න address bus එක සහ control bus එක දෙකම unidirectional. එක පැත්තකට විතරයි ගමන් කරන්නේ. data bus එක bidirectional. එයාට දෙපැත්තටම ගමන් කරන්න පුළුවන්. address bus එකේ තමයි processor එකේ ඉඳලා අනිත් components වලට මේ memory address අරන් යන්නේ. data bus එකේ තමයි data අරන් යන්නේ processor එකේ ඉඳලා components වලට. control bus එකේ තමයි clock pulse එක අරන් යන්නේ. clock pulse එක ගැන අපි පස්සේ ඉගෙන ගන්නවා මොකද්ද කියලා. දැනට මතක තියාගන්න clock pulse එක අරන් යන්නේ control bus එකෙන් කියලා. එතකොට bus වර්ග තුනක් තියෙනවා. address bus, data bus, control bus. And now we are in CPU speed. A computer speed is heavily influenced by the CPU it uses. There are three main factors that affect how quickly a CPU can carry out instructions. අපි දැන් දන්නවා CPU එකෙන් instructions අරන් යනවා. Instructions වලට අනුව තමයි එයා වැඩ කරන්නේ. එතකොට computer එකක speed එක හේතු වෙන්න මෙන්න මේ කරුණු තුනක් බලපාන. අපි දැන් කලින් ඔය clock එකක් ගැන කිව්වනේ clock speed එකක් ගැන. අන්න ඒ speed එක ගැන අපි දැන් ඉගෙන ගන්න. මෙන්න මේ clock speed එක cost සහ cache කියන මේ තුන මතම බලපානවා computer එකක speed එක. නැත්තම් CPU එකේ කාර්යක්ෂමතාවය. මෙන්න මේ හැම එකක් මතම බලපාන. Clock speed. CPUs can only carry out one instruction at a time. එයාට ගෙනියන්න පුළුවන් එක instruction එකයි එක වෙලාවකට. It might seem like CPU can perform many instructions simultaneously since it is possible for you to do homework, read instant messages, and listen to music at the same time. CPU can perform many instructions simultaneously since it is possible for you to do homework, read instant messages, and listen to music at the same time.
ඔයා මේ සින්දු අහන ගමන් homework කරනවා ඊට පස්සේ phone එකේ තියෙන notifications බලනවා ඒ වගේම CPU එකටත් පුළුවන් එකම වෙලාවේ වැඩ ගොඩාරියක් කරන්න. හැබැයි එයාට ගෙනියන්න පුළුවන් එක instruction එකයි එක වෙලාවකට. The speed at which the CPU can carry out instructions is called the clock speed. ඒකට අපි කියනවා clock speed එක කියලා. ඒ කියන්නේ CPU එකකට instruction එකක් අරගෙන යන්න පුළුවන් ස්පීඩ් එක. CPU එකක් instruction එකක් එකපාරකට ගෙනියන්න එක instruction එකයි. ඒතර CPU එකකට එහෙම ගෙනියන්න පුළුවන් instruction එකක් ගෙනියන්න පුළුවන් ස්පීඩ් එක. අපි කියනවා clock speed කියලා. This is controlled by a clock. මේක පාලනය කරන්නේ clock එකකින්. With every tick of the clock, the CPU fetches and executes one instruction. හැම වෙලාවෙම ඒ කියන්නේ clock එක එකපාරක් tick වෙනකොට CPU එක මොකද්ද කරන්නේ? instruction එක ගන්නවා execute කරනවා. ඔන්න දැන් මැවෙන්න ඕන. ඔරලෝසුවේ කට්ට යනකොට ටික් ගාලා වැඩෙනකොට CPU එක ඉක්මනට යනවා instruction එකක් ගන්නවා අරන් එනවා execute කරනවා. ආන් ඒ වගේ. මේක අපිට හිතන්නවත් බැරි තරම් වේගයෙන් සිද්ධ වෙන වැඩක්. The clock speed is measured in cycles per second. Cycles per second කියන්නේ and one cycle per second is known as 1 hertz. hertz කියන ඒවා අහලා තියෙනවානේ. one cycle කියලා කියන්නේ සම්පූර්ණම එක instruction එක අරන් ඇවිල්ලා execute කරලා අපහු ගිහින් දෙන ඒ cycle එකට තමයි one මේ clock මේ one cycle කියලා. ඒතර මේක මනින්නේ hertz වලින්. This means that a CPU with a clock speed of 2 gigahertz can carry out 2000 million or 2 billion cycles per second. CPU එකකට තප්පරයකට කොච්චර ප්‍රමාණයක් ගෙනියන්න පුළුවන්ද? කොච්චර ප්‍රමාණයක් instructions එයා අරන් යනවද? ඒ වගේ තප්පරයකට මෙයා අරන් යනවා 2000 මිලියන 2000. මිලියන 2000ක් කියන්නේ බිලියන 2ක්. 2.9ක්. හිතා ගන්නකො තප්පරයකට ගෙනියන ප්‍රමාණය. ඒ කියන්නේ අපි කෑම කන ගමන් ෆෝන් එක බලනවා ඊට පස්සේ සින්දු අහනවා ආන් ඒ වගේ වැඩ මෙයා තප්පරයකට කරනවා බිලියන 2ක්. The higher the clock speed a CPU has, the faster it can process instructions. ඒ කියන්නේ clock speed එක වැඩි නම් 2 GHz 3 GHz ඔන්න ඔය විදිහට ඉස්සරහට වැඩි වෙනවා නම් එයාගේ ස්පීඩ් එක වැඩි වෙන ඕන බලන්නකො මේ මැරතන් දුවන එක්කෙනා 1 GHz එක්කෙනා පිටිපස්සෙන් 2 GHz ටිකක් ඉස්සරහින් 3 GHz එක්කෙනා ඉස්සරහින්ම යනවා. මේ වගේ තමයි. ඒ කියන්නේ අර CPU එකට එක instruction එකක් අරන් යන්න පුළුවන් කාලය. right. දැන් බලමු course කියන්නේ මොනවද කියලා. මේ තියෙන්නේ CPU එකේ speed එක තීරණය කරන දෙවෙනි එක්කෙනා. A CPU is traditionally made up of a processor with a single core. Most modern CPUs have 2, 4 or even more cores. අහලා තියෙනවනේ 2 core, 4 core. අහලා තියෙනවා dual core. ඒක තමයි core කියලා කියන්නේ. A CPU with 2 cores called a dual core processor is like having 2 processors in one. Dual core කියලා කියන්නේ එතකොට processors දෙකක් තියෙනවා එකක. A dual core processor can fetch and execute 2 instructions in the same time. It takes a single core processor to fetch and execute just one instruction. අපි කියවනේ CPU එකට පුළුවන් එක වෙලාවකට එක instruction එකයි අරන් යන්න කියලා. එක CPU එකකට එක වෙලාවකට අරන් යන්න පුළුවන් එක instruction එකයි. එතකොට සාමාන්‍යයෙන් නම් CPU එක 1 core එකයි තියෙන්නේ. එක processor එකයි තියෙන්නේ CPU එකට. හැබැයි CPU with 2 cores කියලා කියන්නේ processors දෙකක් තියෙනවා. processors දෙකක් තියෙනවා කියන්නේ එක processor එකකට එක instruction එකක් ගෙනියන්න පුළුවන්. ඒතර processors දෙකට එකම වෙලාවෙ instructions දෙකක් ගෙනියන්න පුළුවන්. However, doubling the number of cores will not simply double a computer's speed. හැබැයි cores ගාන වැඩි වෙනවා කියලා කිව්වට ඒකෙන් computer එකේ speed එක වැඩි කරන්නම බෑ. ඒකෙන් විතරක් වැඩි කරන්න බෑ. CPU cores have communicate with each other through channels and this uses up some of the extra speed. ඒ කියන්නේ දැන් processors දෙක instructions අරන් යනවා වගේම ඒ processors දෙක අතර communication එකක් තියෙන්න ඕනේ. ඒ communication එකට extra speed එකක් යනවා. ඒ කියන්නේ එදෙන හරියට මේක නිකන් marathon එකක් වගේ. ඒ කියන්නේ එක්කෙනෙක්
තවත් එක්කෙනෙක්ට බැටන් එක දෙන්න එපා අනිත් එක්කෙනාට ඉස්සරහට යන්න. ආන් ඒ වගේ දෙන්න අතර සම්බන්ධයක් තියෙනවා. A quad core processor has 4 cores and can carry out even more instructions in the same time. quad core කියන එක්කෙනාට පුළුවන් හතරක් අරන් යන්න. මොකද එයාගේ හතරක් තියෙනවා processors. එක core එකයි නම් channel නැහැ. 2 cores නම් channel එකයි. ඒ කියන්නේ එක core එකක් තියෙනවා නම් එයාට communicate කරන්න කවුරුත් නැහැ. ඒතර channel එකක් අවශ්‍ය නැහැ. 2 cores තියෙනවා නම් එයාට one channel. channel එකක් තියෙන්න ඕන දෙන්න අතර communicate කරන්න. ඒතර එතනට speed එකක් යනවා. 3 cores කියලා කියන්නේ channels තුනක් තියෙනවා. ඒ තුන් දෙනා අතර සම්බන්ධතාවය ගොඩනගන්න. 4 cores වලට channels 6ක් තියෙනවා. ඒගොල්ලෝ අතර සම්බන්ධතාව ගොඩනගන්න. මෙන්න මේ විදිහට cores වැඩි වෙන්න channels ගන්න වැඩි. channels ගන්න වැඩි වෙනවා කියන්නේ extra speed එකක් යනවා. ඒගොල්ලන් අතර communicate කරන්න. The main downside of using quad core processor is that they are more expensive to design and make, and they also use more power than single or dual core processors. Another disadvantage is that the instructions have to be split up to decide which core will execute them, and the result have to be merged together again at the end, which slows the processor down a little. ඒ කියන්නේ කොච්චර course ගන්න වැඩි වුණත් වැඩක් නැහැ. මෙයාලා ඩිසයින් කරන්න මේ සෑහෙන එක්ස්පෙන්සිව්. ඒ කියන්නේ processors ගන්න වැඩි වෙනවනේ. CPU එක ඇතුලේ processors ගන්න වැඩි වෙනවා කියන එක තමයි මේ course ගන්න වැඩි කරනවා කියලා කියන්නේ. එතකොට ඒව වැඩි කරනවා කියලා කියන්නේ එක්ස්පෙන්සිව්. ගාන වැඩියෙන් යනවා. ඒක ඩිසයින් එකට තවත් ගාණක් යනවා. ඊට පස්සේ power එක processor එකකට වගේ හතරක් යනවා කියන්නේ හතරකට power එකකට යනවා වගේ හතර ගුණයක් යනවා. එතකොට dual core processors වලට මේ ඒ වගේ දෙගුණයක් යනවා. Another disadvantage is that the instructions have to be split up to decide which core will execute them, and the result have to be merged together again at the end, which slows the processor down a little. ඒ කියන්නේ හතර දෙනාට එකම දේ බෙදලා දුන්නාට පස්සේ අවසානයේදී එයා process කරලා අරන් ආවට පස්සේ ආපහු ඒක එකතු කරන්න ඕන. එතකොට අපිට output එක ගන්න පුළුවන්. එතකොට හිතන්නකෝ එකම instruction එක කෑලි හතරකට බෙදන්න power එක යනවා. ඊට පස්සේ ආපහු ඒක merge කරන්න තවත් power එකක් යනවා. ඒතර මේකෙන් processor එක පොඩ්ඩක් slow කරනවා. දැන් මේ බලන්න single core එක බලන්නකො එකක් පිටිපස්සේ එකක් යන්නයි තියෙන්නේ. quad core එක ඒ වුණාට express අර මාර්ග හතරක යන්න තියෙන්නේ. නමුත් අවසානයේ හතරම එක්කහු කරලා එකක් විදියට අපිට හරි ගස්සන්න සිද්ධ වෙනවා. ඒකට වෙනමම power එක සහ වෙනමම energy එකක් යනවා. දැන් බලමු cache එක ගැන. A cache is a tiny block of memory built right onto the processor. Processor එකේ හැදිලා තියෙන එකක් තමයි මේ cache එක කියන්නේ. The most commonly used instructions and data are stored in the cache so that they are close at hand. ඒ කියන්නේ මේ cache එකේ තියෙනවා අත්‍යවශ්‍යම ඉක්මනින් ගන්න ඕන දේවල් ටික තමයි මේ cache එකේ තියලා තියෙන්නේ. cache memory එකේ. The bigger the cache is, the more quickly the common used instructions and data can be brought into the processor and used. Cache එක වැඩි නම් cache එක එන්න වැඩි නම් අපිට පුළුවන් processor එකෙන් කරන කාර්යභාරය වැඩි කරගන්න. මේකෙන් අපිට computer එකේ speed එක වැඩි කරගන්න පුළුවන්. දැන් ඔයාලා හිතන්න ඔයාලා phone එකේ වැඩ කරනකොට phone එකේ තියෙන processor එකක්. එතකොට අපි මේ cleaner එකක් හරි මොකක් හරි දාලා RAM එක empty කරනවා ඔයාලා දැකලා තියෙනවද? අපි නිකන් jet එකක් උඩට යනවා වගේ ඊට පස්සේ එයා clean කරලා දෙනවනේ අපිට RAM එක. ඒ අපි කරන්නේ cache එක clean කරනවා. cache එකේ දේවල් වැඩි වෙන්න phone එක slow වෙන්න ගන්නවා. ඒකයි අපි cache එක clear කරන්නේ. ඒ වගේම computer එකෙත් cache එකක් තියෙනවා. ඒ cache එකත් අපිට clear කරන්න පුළුවන්. අපි හිතමු අපි අර end task ගිහින් කරන්නේ. ආන්නේ ඒ වැඩේ තමයි අපි ඒ කරන්නේ. cache එක අපි clear කරන්න ඕන. cache එක clear කරේ නැත්නම් temporary files වැඩි වෙලා අපි කරන වැඩ slow down කරනවා. ඒ හින්දා හැම වෙලාවෙම cache එක clear කරන්න. The fetch execute cycle. The basic operation of a computer is called the fetch execute cycle. සාමාන්‍යයෙන් CPU එකකින් වෙන වැඩේ අපි කියන්නේ fetch execute cycle එකට අනුව වෙනවා කියලා. The CPU is designed to understand a set of instructions. The instruction set it fetches the instructions from the main memory and execute them. CPU එකෙන් කරන්නේ මොකද්ද? main memory එකේ තියෙන instructions fetch කරනවා. fetch කරනවා කියන්නේ ලබා ගන්නවා. execute කියන්නේ ඒව ක්‍රියාත්මක කරනවා.
fetch and execute ලබා ගන්නවා ක්‍රියාත්මක කරනවා ලබා ගන්නවා ක්‍රියාත්මක කරනවා අන්න ඒ වැඩේ තමයි CPU එකකින් වෙන්නේ. This is done repeatedly from when the computer is boosted up to when it is shut down. මේක කම්පියුටර් එකක් ඔෆ් කරනකම මෙන්න මේ වැඩේ වෙනවා මේ ඉන්ස්ට්‍රක්ෂන්ස් ලබා ගන්නවා එක්සිකියුට් කරනවා ලබා ගන්නවා එක්සිකියුට් කරනවා. The CPU fetches the instructions one at a time from the main memory into the registers. One register is the program counter. The program counter holds the memory address of the next instruction to be fetched from main memory. අපි දැන් මේක ඉගෙන ගත්තනේ program count එකේ තියෙන්නේ ඊළඟට ගන්න ඕන instruction එකේ විස්තරය. එතකොට the CPU decodes the instruction, CPU executes the instruction, repeat until there are no more instructions. Instructions නැති වෙනකම්ම මෙයා instruction එක ලබා ගන්නවා ඊට පස්සේ ඒක දිහා බලනවා ඒක මොනවද කරන්න තියෙන්නේ කියලා බලනවා ඊට පස්සේ ඒක execute කරනවා. So this is a whole cycle. නිකන් අර අපි ජල චක්‍රය ඉගෙන ගන්න වටේම කැරකෙනවනේ එකම දේ වටේම ආපහු වෙනවා. So the same thing until the computer shuts down. The same thing will happen throughout the whole thing. සම්පූර්ණ කාලය පුරාවටම CPU එක කරන්නේ instructions ලබා ගැනීම සහ execute කිරීම. First, the computer needs to load in the value of the variable length into the immediate access store. The fetch execute cycle එකෙන් ඉස්සල්ලාම computer එකට අවශ්‍ය කරන variable length එක තියෙන මේ instructions load කරනවා. මේකට අපි කියන්නේ registers කියලා immediate access store කියලා කියන්නේ ඒ register වලට. Next, it needs to load it in the value of the variable width when it needs to multiply the two numbers together, and finally it needs to store the result in the variable area. අපි කිව්වේ මේ මොකක් හරි ගණන් දෙකක් එකතු කරන්න තියෙනවා නම් ඒ ගණන් දෙක වෙන වෙනම ඉස්සෙල්ලාම ගබඩා කරගන්නවා register එකක. ඊට පස්සේ ඒකේ arithmetic operation එක රඳවා තබා ගන්නවා. ඊට පස්සේ ඒක execute කරලා ඉවරනාට පස්සේ output එක ආපහු රඳවා තබා ගන්නවා. මෙන්න මේ කතාව තමයි ඔය කියන්නේ. දැන් අපි බලනවා memory කියන්නේ මොකක්ද කියලා. අපි දැන් මේ කතා කරගෙන යන්නේ තාම computer එකේ කෑලි ගැන තමයි මේ කතා කරන්නේ. මතකයිද? දැන් අපි ඉන්නේ මෙතන. දැන් අපි මේ processor එක ගැන කතා කරා. දැන් අපි මේ කතා කරන්නේ memory එක ගැන. ඊට පස්සේ අපිට තියෙනවා output devices කියන කතා කරන්නේ. දැන් processor එකේ තියෙන කොටස් ටික සහ processor එකකින් වෙන කාර්යභාරයන් ඔක්කොම ටික කතා කරා. දැන් ඊළඟට අපි එන්නේ memory එකට. memory එක කියන්නේ computer එකේ තියෙන මතකය. මේ memory එකේ අණුව තමා කරන දේවල් ගබඩා වීම සහ ලබා ගැනීම මේ හැමදේම memory එක through තමා වෙන්නේ. A memory is just like a human brain. It is used to store data and instructions. Computer memory is the storage space in the computer where data is to be processed and instructions required for processing are stored. Okay, memory. A memory is just like a human brain. It is used to store data and instructions. Computer memory is the storage space in the computer where data is to be processed and instructions required for processing are stored. Memory එකේ තමා මේ memory එක හරියට human brain එක වගේ data store කරන්න, instructions store කරන්න අපි පාවිච්චි කරනවා. Computer memory is the storage space in the computer. Computer එකේ storage space එක තමා memory කියලා කියන්නේ. The memory is divided into large number of small parts called cells. එතකොට මේ memory එක කෑලි වලට බෙදලා තියෙනවා cells කියන ඒවට. චූටි කෑලි. Each location or cell has a unique address which varies from 0 to memory size -1. එතකොට මේකේ තියෙනවා අපේ මොලේ සෛල තියෙනවා වගේ තමයි මේකේ memory එකේ තියෙනවා cells. ඒ සෛල cells කියලා කියන්නේ සෛලනේ. කෑලි ගොඩාරියක් තියෙනවා. memory එක චූටි කෑලි වලට වෙන් වෙලා තියෙනවා. ඒ තියෙන cells වලට වෙනම address තියෙනවා. හරිද? එතකොට මේ memory එකේ තියෙන cells ගාන බිඳුවේ ඉඳලා memory size එක අඩු කිරීම එක වෙනකම් ප්‍රමාණයක cells ප්‍රමාණයක් තියෙනවා මේ memory එකට. example එකක් විදිහට අපි බලමු ඔන්න computer එකකට තියෙනවා කියලා හිතන්නකෝ 64k words. Then this memory unit has
64 වැඩි කිරීම 1024. 1024 කියලා කියන්නේ bits ගාන. හරිද? 65536ක් වෙනවා memory locations ගාන. එතකොට මේ වගේ address තියෙනවා බිඳුවේ ඉඳලා 65535ක්. ඔන්න මේක චුට්ටක් tricky. තේරුම් ගන්න. කම්පියුටර් එකක තියෙනවා නම් words 64ක්. 64k words තියෙනවා නම් k කියලා කියන්නේ මෙතන 1024න් වැඩි වෙන්න ඕනේ. හරිද? එතකොට 65536යි. 65536ක් තියෙනවා memory locations. ඒවට address තියෙනවා බිඳුවේ ඉඳලා 65535ක්. මොකද බිඳුවෙන් පටන් ගන්න එකෙන් පටන් ගත්ත 65536 වෙන්න පුළුවන්. නමුත් මේ memory locations වල address පටන් ගන්න බිඳුවෙන්. බිඳුව කියලා එකකුත් තියෙනවා. එතකොට 65535ක් තමයි තියෙන්නේ. බිඳුවේ ඉඳලා 65535ට කෑලි තියෙනවා 65536ක්. So this is little bit tricky. You need to understand this one. එතකොට බිඳුවේ ඉඳලා 65535ක් තියෙනවා. මෙයාට addresses, memory locations තියෙනවා 65536ක්. So we are talking about memory. ඔයාලගේ යාළුවෙක් සින්දු කියන්න කලින් අපි කතා කර හිටියේ memory එක ගැන. So there are three parts of the memory: cache memory, primary memory or main memory, then secondary memory. අපි දැන් cache memory එක ගැන ඉගෙනගෙන තියෙනවානේ. අපි ආයි බලමු මොකද්ද මේ cache memory එක කියන්නේ කියලා. Cache memory is a very high speed semiconductor memory which can speed up the CPU. Semiconductors කියලා කියන්නේ අර්ධ සන්නායක වලට. අර්ධ සන්නායකයකින් හැදිච්ච එකක් තමයි මේ cache memory එක කියලා කියන්නේ. හැබැයි හරිම speed. මෙයාගේ තියෙන්නේ ඒ වෙලාවට එදිනෙදා පාවිච්චි වෙන වැඩි මේ නිතර පාවිච්චි වෙන දේවල් තමයි මේ cache එකේ තියෙන්නේ. It acts as a buffer between the CPU and the main memory. main memory එක සහ CPU එක අතර මේ තියෙන එකක් තමයි මේ cache memory එක කියන්නේ. CPU එක සහ main memory එක අතර. It is used to hold those parts of data and program which are most frequently used by the CPU. CPU එකෙන් නිතර පාවිච්චි කරන දේවල් cache එකේ තමයි රඳවලා තියාගන්නේ. ඒතර cache memory එකේ තියෙන විශේෂත්වය තමයි CPU එක සහ memory එක main memory එක අතර තමයි මෙයා තියෙන්නේ. එතකොට main memory එකෙන් නිතර CPU එක පාවිච්චි කරන දේවල් ඉක්මනින් ලබා ගැනීමේ පහසුව සඳහා cache memory එකේ රඳවා තියාගන්න. The parts of data and programs are transferred from the disk to cache memory by the operating system from where the CPU can access them. Ikmaning operating system eකට the parts of the data and programs are transferred from the disk to cache memory by the operating system from where the CPU can access them. CPU එකට access කරන්න පුළුවන් වෙන විදිහට operating system එකෙන් තමයි main memory එකේ ඉඳලා cache memory එකට මෙයා ලබා දීලා තියෙන්නේ මේ අත්‍යවශ්‍යම programs ටික. දැන් බලමු cache වල තියෙන advantages මොනවද කියලා. Cache memory is faster than the main memory. It consumes less access time as compared to main memory. It stores the program that can be executed within a short period of time. It stores data for temporary use. තාවකාලිකව පාවිච්චි කරන්න අපි මේ cache memory එක තියාගෙන ඉන්නේ. එතකොට cache memory එක ඉතාමත් වේගවත්. ඊට පස්සේ access කරන්න යන time එක ඉතාමත් අඩුයි. මොකද main memory එක සහ CPU එක අතර තියෙන හින්දා main memory එකට යන්න ඕන නැහැනේ. මේ cache එකේ හැමදේම තියෙනවනම් CPU එකට ඒ වෙලාවට අවශ්‍ය වෙන instructions මේ cache එකේ තියෙනවා නම් CPU එකට අවශ්‍ය නැහැ මේ main memory එක දක්වා යන්න. එතකොට එයාට process කරන time එක ඉතාමත් අඩු වෙනවා. Disadvantages උත් තියෙනවා. මොනවද disadvantages? Cache memory has limited capacity. Cache memory එකට අපිට වැඩි කරගන්න අමාරුයි. Cache memory එකට තියෙන limit capacity එක. ඒ වගේම හරිම expensive. මේ දෙක තමයි මේකේ disadvantages තියෙන්නේ. ඒ කියන්නේ තියෙන තරම් හැමදේම අපිට cache memory එකට දාන්න බෑ. නමුත් දාන්න පුළුවන් සීමිත ප්‍රමාණයක් තියෙනවා. ඒ අපි දාලා තියාගන්නේ CPU එකට එදිනෙදා අවශ්‍ය වෙන ඉතාමත් ඉක්මනින් පාවිච්චි කරන්න අවශ්‍යම දේවල් ටික විතරයි. දැන් අපි කතා කරනවා main memory එක ගැන. main memory එක කියලා කියන්නේ primary memory එකමයි. Holds only those data and instructions on which the computer is currently working.
computer එකට වැඩ කරන්න අවශ්‍ය වෙන instructions තියෙන memory එකේ. It has a limited capacity and data is lost when power is switched off. It is generally made up of semiconductor devices. මේකේ ගොඩාක් ඒවා අපි හදන්නේ semiconductors වලින්. එතකොට මේ memory එකේ capacity එක limited. These memories are not as fast as registers. Registers වල තියෙනවා වගේ fast නැහැ මේ memory එක. ඒකයි main memory එක සහ CPU එක අතර අපි cache එක තියාගන්නේ. cache එක මාර්ගයෙන් අපි ඉක්මනින් දේවල් ගන්නෙ වැඩේ ඉක්මනට කරගන්න ඕන හින්දා. එතකොට primary memory එක current එක ගියපු ගමන් සියලුම දේවල් නැති වෙලා යනවා. The data and instructions required to be processed resides in the main memory. It is divided into two subcategories, RAM and ROM. එතකොට මේකේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා RAM එක සහ ROM එක කියලා. අපි දැන් බලමු RAM එක ROM එක කියන්නේ මොනවද කියලා. Characteristics of main memory. These are semiconductor memories. It is known as the main memory, usually volatile memory. Data is lost in case power is switched off. It is the working memory of the computer. Faster than secondary memories. A computer cannot run without the primary memory. ඒ කියන්නේ අපි දන්නවා primary memory එකක් නැතුව computer එකකට වැඩ කරන්න බෑ. RAM එක මේ තියෙන RAM ROM ඒවා නැතුව computer එකකට වැඩ කරන්න බෑ. මේවා semiconductor. ඊට පස්සේ current එක ගියොත් නැති වෙලා යනවා. දැන් බලමු RAM එක කියන්නේ මොකක්ද කියලා. RAM is the internal memory of the CPU for storing data, program and the program results. It is a read-write memory which stores data until the machine is working. As soon as the machine is switched off, data is erased. Machine එක වැඩ කරනකම් විතරයි හැමදේම තියෙන්නේ. ඊට පස්සේ නැති වෙලා යනවා. Access time in RAM is independent of the address. That is, each storage location inside the memory is as easy to reach as other locations and take the same amount of time. Data in the RAM can be accessed randomly, but it is very expensive. පේනවා නේද? RAM එකේ data access කරන්න පුළුවන් වුණාට ඒක expensive. Access time එක depend වෙන්නේ address එක මත. ඊට පස්සේ මේ RAM එකේ තියෙන data access කරන්නේ randomly. ඒ වුණාට මේක හරි expensive. Random access memory. RAM is volatile, that is, data stored in it is lost when we switch off the computer or if there is a power failure. RAM එක volatile. Current එක නැති වෙච්ච ගමන් හැමදේම නැති වෙලා යනවා. Hence, a backup uninterruptible power system, UPS, often used with the computers. අපි ඒකයි UPS එකක් පාවිච්චි කරන්නේ. මොකද අපි හිතමු අපි word වල වැඩ කර ඉන්නකොට එකපාර කරන්ට් එක යනවා. එතකොට අපි කරලා තියෙන දේවල් සියල්ලම නැති වෙලා යනවා. නමුත් UPS එකක් තියෙනවා නම් ටික වෙලාවකට හරි කරන්ට් එක තියෙනවනේ. එතකොට අපිට ඒව සේව් කරගන්න වෙලාව තියෙනවා. RAM is small both in terms of its physical size and in the amount of data it can hold. RAM එක ප්‍රමාණයෙන් කුඩායි. RAM is of two types, static RAM and dynamic RAM. SRAM and DRAM. ජාති දෙකක් තියෙනවා RAM වල. අපි දැන් කතා කරා memory ගැන. memory එකේ main memory එකේ කොටස් දෙකක් තමයි දැන් ඉන්නේ. RAM එක සහ ROM එක. RAM එකේ තව කොටස් දෙකක් තියෙනවා, static RAM සහ dynamic RAM කියලා. දැන් බලමු මේ දෙක මොකක්ද කියලා. The word static indicates the memory retains its content as long as power is being supplied. However, data is lost when the power gets down due to volatile nature. SRAM chips use a matrix of 6 transistors and no capacitors. මේකේ තියෙන transistors විතරයි, capacitors නැහැ. Capacitors කියලා කියන්නේ ධාරිතාවේ මේ current එක රඳවා තියාගන්න පුළුවන් ඒවානේ. එතකොට මේකේ current එක ගියපු ගමන් සියලුම දේවල් නැති වෙලා යනවා SRAM එකේ. එතකොට transistors හයක් තමයි මේකේ තියෙන්නේ. Transistors do not require power to prevent leakage. So SRAM need not be refreshed on a regular basis. මේක අපි refresh කරන්න අවශ්‍ය නැහැ නිතරම. There is extra space in the matrix, hence SRAM uses more chips than DRAM for the same amount of storage space, making the manufacturing cost higher. SRAM is thus used as cache memory and has very fast access. SRAM එක අපි පාවිච්චි කරන්නේ cache memory එක විදිහට. DRAM එක ගැන අපි ඊළඟට ඉගෙන ගන්නවා. මේකේ තියෙන විශේෂත්වය තමයි current එක ගියපුවාම නැති වෙලා යනවා සහ SRAM එකේ
තියෙන transistors. ඒතකොට transistors වලට මේ current එක ගබඩා කරලා තියාගැනීමේ හැකියාව නැති හින්දා සියලුම දේවල් නැති වෙලා යනවා. Characteristics තමයි long life, no need to refresh, faster, used as cache memory, large size, expensive, high power consumption. තේරුණානේ? Dynamic RAM, DRAM, unlike SRAM, must be continuously refreshed in order to maintain the data. This is done by placing the memory on a refresh circuit that rewrites the data several hundred times per second. DRAM is usually used for most system memory as it is cheap and small. All DRAMs are made up of memory cells, which are composed of one capacitor and one transistor. One capacitor එකයි one transistor එකයි තියෙනවා. ඊට පස්සේ SRAM වගේ නෙමෙයි DRAM cheap. ඒ කියන්නේ වාසි දාන එක නිෂ්පාදන වියදම අඩුයි. සහ ගොඩක් පුංචි. Characteristics තමයි short data lifetime, need to be refreshed continuously, slower as compared to SRAM. SRAM එකට වඩා slow. ඊට පස්සේ RAM එක විදිහට අපි පාවිච්චි කරන්නේ මේක. එතකොට SRAM මේ DRAM එක තමයි අපි RAM එක විදිහට පාවිච්චි කරන්නේ, SRAM එක තමයි cache එක විදිහට පාවිච්චි කරන්නේ. Smaller in size, less expensive, less power consumption. මේකට current එක ගොඩක් අඩුවෙන් යන්නේ. ROM stands for read only memory. දැන් අපි කතා කරා RAM එක ගැන. RAM එකේ කොටස් දෙකක් තියෙනවා කියලා කිව්වා. SRAM එක සහ DRAM එක. දැන් අපි කතා කරනවා ROM එක ගැන. The memory from which we can only read but cannot write on it. This type of memory is non-volatile. මේකේ අපිට read only memory එකේ කියවීම විතරයි පුළුවන්, ඒකේ ලියන්න බෑ. The information is stored permanently in such memories during manufacture. මේවා නිෂ්පාදනය කරනකොටමයි මේ දේවල් ඇතුළත් කරලා එවන්නේ. ඒ කියන්නේ processor computer එකේ වර්ගය, නම, ඒ හැමදේම එයා තමයි රඳවා තියාගන්නේ. එතකොට මෙයාගේ දේවල් අපිට කිසිම විදිහකට වෙනස් කරන්න බෑ. නමුත් RAM එකේ එහෙම නෙමෙයි. RAM එකේ අපිට දේවල් එකක් උඩ එකක් ලියන්න පුළුවන්. මේකේ එහෙම අපිට ලියන්න බෑ. A ROM stores such instructions that are required to start a computer. Computer එකක් start වෙන්න, on වෙන්න අවශ්‍ය හැමදේම instructions අඩංගු වෙන්නේ මේක. මේකට අපි කියනවා bootstrap එකක් කියලා. ROM chips are not only used in the computer but also in other electronic items like washing machine and microwave ovens. මෙන්න මේ වගේ ROMs තියෙනවා. ඒතර ROM එකේ තමා නිෂ්පාදනය කරනකොටම කම්පියුටර් එකට අවශ්‍ය instructions ලියලා තියෙන්නේ මෙන්න මේ ROM එකේ. ඒතකොට මෙයා කරන්ට් ගියා කියලා ඒව නැති වෙන්නේ නැහැ. ඒව හැමදාටම ඒක හරියට උප්පැන්න සහතිකයක් වගේ. ඒව වෙනස් කරන්නත් බෑ, වෙනස් වෙන්නෙත් නැහැ. ඒව කරන්ට් එක ගියා කියලා නැති වෙලා යන්නෙත් නැහැ. ඒතකොට read only memory නැත්නම් ROM එකේ කොටස් දෙකක් තියෙනවා. කොටස් ගණනාවක් තියෙනවා. ඒකේ MROM, masked ROM කියන්නේ the very first ROM we behind hardwired devices that contained a pre-programmed set of data instructions. These are just bunch of theories. You need to know there are a few ROMs, MROM, PROM, and EPROM. So you need to read these things, okay? And EEPROM. So these are the ROMs. Let's see what are the advantages of ROM. Non-volatile. Again, current එක ගියා කියලා ඒවා අයින් වෙලා යන්නේ නැහැ. Cannot be accidentally changed. අපිට නිකමටවත් මේවා වෙනස් කරන්න බෑ. මේ තියෙන ROM chip එකක්. Cheaper than RAMs. RAM එකකට වඩා ගාණ අඩුයි. Easy to test. More reliable than RAMs. Static and do not require refreshing. මේවා refresh කරන්න අවශ්‍ය නැහැ. Contents are always known and can be verified. මේකේ තියෙන දේවල් විශ්වාසවන්තදායකයි. මේවා වෙනස් කරන්න බැරි හින්දා. අපි තාමත් ඉන්නේ memory එකේමයි. memory එකේ අපි දැන් බලමු secondary memory කියන්නේ මොකක්ද කියලා. This type of memory is also known as external memory or non-volatile. It is slower than the main memory. These are used for storing data information permanently. CPU directly does not access these memories. Instead, they are accessed via input-output routines. ඒ කියන්නේ මේ secondary memory එකක් අපි නිකන් සාමාන්‍යයෙන් අපි හිතන්නේ මේක output එකක් විදිහට. මේවා CPU එකෙන් කෙලින්ම ඍජුව access කරන්නේ නැහැ. ඒකයි මේගොල්ලෝ IO buffer සහ IO registers භාවිතා කරන්නේ CPU එක. මේවා access කරන්න තමයි. ඒතකොට secondary memory එක non-volatile current එක ගියා කියලා අයින් වෙන්නේ නැහැ. ඒක hard disk එක වගේ ඒවා. The contents of secondary memories are first transferred to the main memory and then the CPU can access it. For example, disk, CD-ROM, DVD මේවා ඇවිල්ලා
අපි මේකෙන් කොපි කරගන්නවා මේ මැෂින් එකට. ඊට පස්සේ තමයි අපි CPU එකෙන් ඒවා ඇක්සස් කරන්නේ. So CPU එකට කෙලින්ම මේවට ඇක්සස් කරන්න බෑ. CPU එක මේවා ඇක්සස් කරන්නේ IO registers හරහා. Characteristics මොනවාද බලමු. These are magnetic and optical memories. මේවා ඇවිල්ලා මේ magnetic tapes මේ වගේ තියෙන්නේ. It is known as the backup memory. මේ එතකොට hard disk, CD, DVD, ඊට පස්සේ flash drives නැත්නම් USB drives, external hard disk මේවා ඔක්කොම ඇවිල්ලා secondary memory. Data is permanently stored even if power is switched off. Non-volatile කියන්නේ current එක ගියා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. It is used for storage of data in a computer. Computer එක data රඳවා තබා ගන්න තමයි අපි පාවිච්චි කරන්නේ. Computer may run without the secondary memory. Secondary memory නැති වුණත් computer එකට run කරන්න පුළුවන්. Slower than primary memories. Primary memory එකට වඩා slow. ඒ කියන්නේ අපි hard disk එකේ තියෙන දෙයක් මේ fetch කරනවා නම් ඒක ටිකක් වෙලා යනවා memory එකේ තියෙන ඒවා fetch කරනවට වඩා. හරි. දැන් අපි පාඩමේ අවසානයට ඇවිල්ලා තියෙන්නේ output devices. Output devices කියලා කියන්නේ මොකද්ද? An output device is a piece of computer hardware that receives data from a computer and then translates that data into another form. එතකොට output device එකකින් කරන්නේ data අරගත්තට පස්සේ ඒවා process වුණාට පස්සේ ඒවා අපිට බලා ගන්න පුළුවන් වෙන මේ component එකකට transfer කරන එක. That form may be audio, visual, textual or hard copy such as a printed document. ඒක print එකක් වෙන්න පුළුවන්, audio එකක් වෙන්න පුළුවන්, visual එකක් වෙන්න පුළුවන්, නැත්නම් text එකක් වෙන්න පුළුවන්. මේ ඕනම එකක් output එකක් වෙන්න පුළුවන්. The key distinction between an input device and an output device is that an input device sends data to the computer, whereas an output device receives data from the computer. Input device එකකින් කරන්නේ data computer එකකට ලබා දෙනවා, output එකකින් කරන්නේ ලබා ගන්නවා. Output device එකකින් computer එකකින් data ලබා ගන්නවා, input device එකකින් data ලබා දෙනවා. For example, using a microphone to record a podcast is an example of using an input device. අපි microphone එකකින් microphone එකක් පාවිච්චි කරනවා මේ voice එක record කරන්න. හරිද? කියන්නේ mic එකක් අපි පාවිච්චි කරනවා. ඊට පස්සේ listening to the recorded podcast through a connected speaker is an example of using an output device. අපි record කරපු එක අහන්න එක්ක අපි පාවිච්චි කරනවා woofer එකක් නැත්නම් sounds මොනවා හරි මේ speakers or මොනවා හරි නැත්නම් headset එකක් මේකෙන් අපිට හම්බ වෙන්නේ අපි අර record කරපු එක නැවත අහන එකනේ. එතකොට output device එක වෙන්නේ එක්ක hands free දෙක නැත්නම් speaker එක. Both output and input devices are examples of auxiliary or peripheral devices. මෙන්න තියෙන output devices වලට examples. මේවා ඔයගොල්ලෝ දන්නවා monitor එක, printer එක, headphones, computer speakers, projector, GPS කියන එක දන්නවනේ. Sound card, video card, braille reader කියලා කියන්නේ මේ as පේන්නේ නැති අයට අකුරු කියවන්න තියෙන්නේ. ඒ වගේ එක තමයි braille reader එක කියන්නේ. Speech generating devices. ඒ කියන්නේ අපිට දැන් පුළුවන් මේ mic එකක් පාවිච්චි කරලා අපි කතා කරනකොට ඒක type වෙන මේ system එකක් තියෙනවනේ Google වලත් තියෙනවා voice to text. එතකොට ඒකෙන් අපේ speech එක සම්පූර්ණයෙන්ම text වලට convert වෙනවා. So these type of things are output devices. So we have done what is a computer, generations, advantages, and we talked about programs, data and information, and then components of a computer, and we talked about the block diagram, input devices, processor, memory, and the output devices. So you need to study hard. You have so many theories to study. Thank you so much for being with me.